පාඩේ අපි මුල් පැය භාගය මේ හඳුන්වීම තොරතුරු ඉගෙනුම සහ ඉගෙනීමේ ගමන් මාර්ගය කියන විදිහට කතා කරලා තියෙනවා. ඒක දැන් ඊළඟ මම නැවතත් කෙටියෙන් සාරාංශ කළා. තොරතුරු සාක්ෂරතාව කියන්නේ තොරතුරු ඇසුරේදී හැකියාව සරලව. ඒක තමයි අපි මේ ගැඹුරින් විශ්ලේෂණය කරලා බලන්නේ. ඒ අනුව තොරතුරු කියන්නේ අපි වටා ඇති සියලුම දේ අපි තොරතුරු සාගරයේ ඉඳලා ඉන්නවා. මෙන්න මේ පස් ආකාරයෙන් මේ සාගරයේ තොරතුරු ගලාගෙන ඉනවා. ඉතින් ඉගෙනුම කියලා කියන්නේ උත්තරේකට වැඩි කෙනෙකුගේ ජීවිත තුනක් තියෙනවා. ඉස්කෝලේ ශිෂ්‍යයෙකුට ජීවිත දෙකක් තියෙනවා. ඉතින් මේ මුළු කාර්ය තුළම කරන්නේ අපි තොරතුරු එක්ක කරන පොරදීමක්. ඒ අනුව තොරතුරු අරගෙන අලුත් දෙයක් බවට පත් කිරීම තමයි අපි ඉගෙනුම කියලා කියන්නේ. ඒ අනුව ඉගෙනුමට ගමන් මාර්ගයක් තියෙනවා පාරක්. නිසා ඉගෙනුම තොරතුරු වලින් ආරම්භ වෙන්නේ තොරතුරු මතක තබාගෙන අවබෝධ කරගෙන භාවිත කරනවා. මේ ඉගෙනුමට අපි කියන්නේ මත පිට ඉගෙනුම. හැබැයි එතනින් එහාට එන්න ඒක අසීරුයි. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ තොරතුරු විශ්ලේෂණය කරලා අභිමාන කරලා නිර්මාණය කරන්න උද්දරේ. ඒක කියන්නේ ගැඹුරු ඉගෙනුම. ඉතින් මෙන්න මේ මම මුලින් තොරතුරු ඇසිරීමේ කියාව කියලා කිව්වනේ. අන්නේ තොරතුරු ඇසිරීමේ කියාව කියන්නේ ගැඹුරින් මෙන්න මේ අදහස. මොකක්ද තොරතුරු ඇසිරවනවා කියන්නේ? තොරතුරු මතක තියාගෙන අදාළ තොරතුරු අවබෝධ කරගෙන භාවිත කරලා ඊට පස්සේ විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා නිර්මාණය කරන එක. එතන නම් අපි මේ පාඩමේ තිබුණා. මොනවද බලමු. මේක ඊළඟ අදියර තොරතුරු සාක්ෂරතා ආදර්ශ සහ සවිබල කරන නාට්‍ය. එනම් පස්වෙනි අවස්ථාව. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක මම මෙතන ලියලා තියෙනවා. හතර දැන් පස්වෙනි අවස්ථාව තොරතුරු සාක්ෂරතා ආදර්ශ. දැන් ඔබ දන්නවා තොරතුරු සාක්ෂරතාව කියලා කියන්නේ සාමාන්‍ය අදහස තොරතුරු හසුරවීමේ හැකියාව පුද්ගලයෙකුට. තොරතුරු හසුරවනවා කියන්නේ මොකක්ද? තොරතුරු ටික අරගෙන මතක තියාගෙන අවබෝධ කරලා භාවිත කරලා විශ්ලේෂණය කරලා අගයමත් කරලා අලුත් දෙයක් හදන එක. අන්න ඒක තමයි අපි තොරතුරු හැසිරීමේ හැකියාව නැත්නම් තොරතුරු සාක්ෂරතාව කියන්නේ. එහෙනම් තොරතුරු සාක්ෂරතාව සඳහා තියෙන න්‍යායාත්මක පසුබිම. න්‍යායාත්මක පසුබිම තමයි මේක. ඉදිරිපේ පාර. ඒකට තොරතුරු සාක්ෂරතාව කරා ළඟා වෙනකොට පාඨකේ ඒ සඳහා අවශ්‍ය වෙන න්‍යායාත්මක අවබෝධය තමයි මේ. මොකද්ද? අපි දැනගන්න ඕනේ තොරතුරු මතක තබා ගන්න, අවබෝධ කරගන්න, භාවිතයට ගන්න, විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා අලුත් දෙයක් කරන්න. දැන් මේ ඥානාත්මක පසුබිමට අවශ්‍ය වෙනවා ප්‍රායෝගික පාරක්. අන්නේ ප්‍රායෝගික පාර තමයි අපි මේ පස්වෙනි මාතෘකාවෙන් කතා කරන්නේ. ඒකට මම එකේ ඉඳලා මේ හතර දක්වා කතා කරලා තියෙන්නේ විශේෂ කරුණු පැත්ත. ප්‍රායෝගික පැත්ත නෙවෙයි න්‍යායාත්මක පැත්ත කියන්නේ. දැන් එනම් මේ න්‍යාය සඳහා ප්‍රායෝගික පැත්තක් අවශ්‍ය වෙනවා. අන්නේ ප්‍රායෝගික පැත්ත තමයි 5 සහ 6 සම්පූර්ණ කරන්නේ. එහෙනම් මොකද ප්‍රායෝගික පැත්ත කියන්නේ? ඔන්න තොරතුරු සාක්ෂරතාව සඳහා අවශ්‍ය වෙන න්‍යායාත්මක පසුබිම තමයි තොරතුරු මතක තියාගෙන අවබෝධ කරගෙන භාවිත කරලා විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා අලුත් දෙයක් හදන එක. මේ සඳහා තියෙන ප්‍රායෝගික පැත්ත තමයි තොරතුරු සාක්ෂරතා ආදර්ශ. එනම් මේකට ප්‍රායෝගික ගමන් මාර්ගයක් ඕනේ. මේ න්‍යායාත්මක ගමන් මාර්ගය මේ පරිපෙළ මේකේ තියෙන න්‍යාය විශේෂ කරුණු නිසා මේ පරිපෙළ මේ ඉදිමඟ න්‍යායාත්මක ගමන් මාර්ගය මේකට තියෙන ප්‍රායෝගික ගමන් මාර්ගය තමයි අපි ගන්න බලන්නේ. ඒ නිසා මෙන්න මේකට තියෙන න්‍යායාත්මක ගමන් මාර්ගය. අන්න පළවෙනි එක මතක තබා ගන්න. මම මේකේ ඉංග්‍රීසියෙන් කියන එක ලියනවා remember. දෙවෙනි එක
අවබෝධය understanding. තුන්වෙනි එක භාවිතය apply. හතරවෙනි එක විශ්ලේෂණය analyze. පස්වෙනි එක evaluation. හයවෙනි එක නිර්මාණය create. මම මේක ඉංග්‍රීසියෙන් කියන අකුරු ටික ඉදිරිපත් කරලා තියෙනවා. මොකක්ද මේක කියන්නේ? remembering R මතක තබා ගැනීම. මේක කියන්නේ understanding අවබෝධය U අකුර. මේක කියන්නේ භාවිතයට ගැනීම apply A අකුර U අකුර. මේක කියන්නේ විශ්ලේෂණය analyze. එතන ඒ කියන නිසා AN analyze. මෙතන again evaluation EV. මෙතන අලුත් නිර්මාණය CR. නිසා ඉගෙන මේ පාර මොකක්ද? remembering මතක තබා ගැනීම, understanding අවබෝධ කර ගැනීම, applying භාවිතයට ගැනීම, analyzing විශ්ලේෂණය, evaluating ඇගීම, creating අලුත්. නිසා මෙන්න ඉගෙනීමේ න්‍යායාත්මක පාර මම දැන් දෙක අකුරු ලියලා තියෙන්නේ. එක remembering මතක තබා ගැනීම, දෙක understanding අවබෝධය, තුන applying භාවිතය, හතර analyzing විශ්ලේෂණය, පහ evaluating ඇගීම, හය creating. මෙන්න දඩිය. මෙන්න ළමයි පොඩි. ළමයි මේ පරිච්ඡේදයේ ඉඳලා මේ කොටිය ගන්න. මේ කොටියට කියන්නේ මේ කොටියට කියන්නේ. එතකොට ළමයි මෙතන ඉන්නේ. ආරම්භයේදී මෙතන ඉන්නේ. ළමයි ආරම්භයේදී මෙතන ඉන්නේ ටීචර්ත් එක්ක. ළමයි ආරම්භයේදී මෙතන ඉන්නේ. මම මේ ටී කියලා කියන්නේ ටීචර්ට, එස් කියන්නේ ස්ටුඩන්ට් ශිෂ්‍යයාට. ඔන්න ආරම්භයේදී ගුරුවරයා ළමයාත් ඉන්නවා. දැන් ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද? ළමයා ඔන්න මේ පඩිපෙළේ උඩට නැගලා මේ දැනුම හදනවා. ඒ ගුරුවරයා කරන්න ඕනේ සඳහා පද පෙන්වීම. මේ තමයි ඉගෙනීමේ පාරේ න්‍යායාත්මක පසුබිම. න්‍යායාත්මක පසුබිම. න්‍යායාත්මක පසුබිම. මේ තමයි දැන් මේ තමයි සිකරේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ කොටසෙන් 5 සහ 6. ඒ කියන්නේ තොරතුරු සාක්ෂරතා ආදර්ශ. මේ න්‍යායාත්මක පසුබිම. දැන් මේකට ඕන ප්‍රායෝගික පසුබිමක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රායෝගික පසුබිම තමයි මෙන්න මේ තොරතුරු ආදර්ශ වලින් කතා කරන්නේ. ප්‍රායෝගික පසුබිම. ප්‍රායෝගික පසුබිම. ඒ න්‍යායාත්මක පසුබිමක් තියෙනවා. එහෙනම් දැන් මේ සඳහා ප්‍රායෝගික පසුබිමක් ඕනේ. ඒ ප්‍රායෝගික පසුබිම අවශ්‍ය වෙන දේට අපි කියන්නේ තොරතුරු සාක්ෂරතා ආදර්ශ. දැන් බහලා තියෙනවා නිර්වාණය ගැන. එතකොට නිර්වාණයට ළඟා වෙන්න නම්, ඒ උතුම් නිවනට ළඟා වෙන්න නම් මොකද්ද තියෙන ප්‍රායෝගික ආදර්ශය? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්නේ. ඒක තමයි ප්‍රායෝගික මාර්ගය. ඒ වගේ කියන්නේ ඒකට සමාන කරන්න බෑ. මම ඒකට උදාහරණයක් විදිහට සරල ගත්තේ මේ කියන න්‍යායාත්මක පසුබිම අනුව මේ මුදුනේ කොටිය ගන්න නම් මේකට ප්‍රායෝගික පාරක් ඕනේ. මේ න්‍යායාත්මක පාර. එනම් ප්‍රායෝගික පාර සපයන්නේ තොරතුරු සාක්ෂරතා ආදර්ශය. ඉතින් ලෝකේ හැම රටක්ම දියුණු රටවල් වල අධ්‍යාපනයේ තොරතුරු සාක්ෂරතා ආදර්ශයේ රටවල් වල හදාගෙන තියෙනවා. දැන් ඇමරිකාවේ ගත්තොත් ඒගොල්ලෝ පාවිච්චි කරන තොරතුරු සාක්ෂරතා ආදර්ශය තමයි Big 6 කියන ආදර්ශය. Big 6. ඕස්ට්‍රේලියාව, නිව්සීලන්තය වගේ රටවල් ගත්තොත් ඒ රටවල් පාවිච්චි කරන ආදර්ශය NSW මොඩල් එක. ඒ වගේ ලෝකයේ අධ්‍යාපනයේ දියුණු රටවල් වල මේ කාර්යාවලිය සඳහා ප්‍රායෝගික ආදර්ශයන් සකස් කරගෙන තියෙනවා. ඉතින් එහෙම ප්‍රායෝගික ආදර්ශ වලින් අපි තෝරගන්නේ අපේ විශේෂයෙන්ම සාකලාපී රටවල් වලට එහෙම නැත්නම් මේ ගිනිකොන දිග ආසියාවේ රටවල් වලට
විශේෂ වෙනම ආකෘතියක් හදාගෙන තියෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ මේ සඳහා සවිබලකරණයේ අට ආදර්ශය. ඒ නිසා අපි නම් මාතෘකාව සවිබලකරණයේ අට ආදර්ශය. empowering aid model කියන එක. ඒ නිසා මේක 2000 මහා වර්ෂයේ අපි සකස් කරගෙන තියෙන්නේ. මේක යුනෙස්කෝ එකත් ඒ වගේම අන්තර්ජාතික පුස්තකාල සංගම් සම්දානයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික සමුළුවක් මගින් කොළඹදී අපි මේ ආදර්ශය සකස් කරලා විශේෂයෙන්ම සාකල අපේ රටවල් වලට දිනිකොණ්ඩි ආසියා රටවලට හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ පුස්තකාල පාසල් පුස්තකාල ආශ්‍රේ දිනුම් ක්‍රියාවලිය සිදු කරනකොට හඳුන්වලා දීලා තියෙන ආදර්ශය තමයි සවිබලකරණයේ අට ආදර්ශය. මේ ආදර්ශය අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසමහරහා 2005 ඉදිරිපත් කළා තියෙනවා. ඒගොල්ලෝ මේක ප්‍රතිපත්තියක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ බාරගෙන තියෙනවා. ඒ අනුව අපි අධ්‍යාපන අමාත්‍යාංශයට එකතු වෙලා දිවයිනේ පාසල් පුස්තකාල කේන්ද්‍ර කරගනිමින් ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කරනකොට කොහොමද සිදු කරන්නේ කියලා මේ ආදර්ශයේ පදනම් කරගෙන විවිධ වැඩසටහන් අපි දිවයින පුරා ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ නිසා ලංකාවේ මේ ඉතිරි මන්මාර්ගයේ න්‍යායාත්මක පසුබිමට අවශ්‍ය ප්‍රායෝගික ආදර්ශය තමයි සවිබලකරණයේ අට ආදර්ශය කියලා ගන්න. ඒ නිසා මේ ආදර්ශය තමයි ඊළඟ බලන්න තියෙන්නේ. ඒක තමයි ප්‍රායෝගික ආදර්ශය. මේ ආදර්ශය ආරම්භ වෙන්නේ අලවින් එක ගැටලුව ඕනම දෙයක් ගැටලුව. ඒ නිසා ගැටලුව අන්නාගෙන අපි ඉදින්දා ජීවිතේ, වෘත්ති ජීවිතේ, ඉගෙනුම් ජීවිතේ හමු වෙන සියලුම දේවල් අපි උදේ ඉඳලා රැ වෙනකම් මේ ජීවිතේ පුරාටම අපිට මොන දෙහිටි ගැටලුව. එතකොට ඕන එකක් ගැටලුවක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ තොරතුරු සාක්ෂරතා සවිබලකරණ අට ආදර්ශය අනුව පළවෙනි එක ගැටලුව හඳුන ගන්න ඕනේ. දෙවෙනි එක මේ හඳුනාගත්ත ගැටලුවට අපි දැන් තොරතුරු ගවේෂණය කරගන්න ඕනේ. මේ ගැටලුව රිවිල් කරන්න අන්නාගත්ත ගැටලුව රිවිල් කරගන්න තොරතුරු ගවේෂණය ඕනේ. තොරතුරු ගවේෂණය. දැන් තොරතුරු ගවේෂණයට යන්නකොට ඒක පුස්තකාලයට මේ තියෙන ඒක ශ්‍රාව්‍යදුසේකගේ ඉස්කෝලේ නම් එහෙම නැත්නම් අන්තර්ජාලයට එහෙම නැත්නම් සම්පත් පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා මේකට අවශ්‍ය තොරතුරු ගවේෂණය කරන්න. ඒ තමයි දෙවෙනි අදියර. දැන් තොරතුරු ගවේෂණය කරනකොට ඊළඟට එන්නේ මේ තොරතුරු තෝරගන්න ඕනේ. මේ තොරතුරු තෝරගන්න ඕනේ. මේ තොරතුරු තෝරගන්න. සතුටින් අදියර තමයි තොරතුරු තෝරගන්නේ. තොරතුරු තෝරගන්න. සාමාන්‍ය ගැටලු විසඳන්න අවශ්‍ය තොරතුරු වර්ගයේ එක තෝරගන්න ඕනේ. එක්ක පුස්තකාලයේ වේවා, එක්ක ශ්‍රාව්‍යදුසේකකයේ වේවා, එහෙම නැත්නම් අන්තර්ජාලය තුළට ප්‍රවේශ වුණාම තොරතුරු රසක්ම තියෙනවා. දැන් අපි ගැටලු විසඳ ගන්න අවශ්‍ය තොරතුරු ටික තෝරලා බේරලා වෙන් කර ගන්නවා. එහෙම තෝරලා බේරලා වෙන් කරගෙන ඊළඟට මේ තොරතුරු ටික සංවිධානය කරන්න. තොරතුරු සංවිධානය. මේ තොරතුරු සංවිධානය කරගන්න ඕනේ. ඊළඟට මේ සංවිධානය කරගන්න තොරතුරු වලින් අන්න අපේ අලුත් දේ නිර්මාණය කරන්න. මෙන්න මේ අලුත් දැනුම අලුත් දේ නිර්මාණය කරන්න. ඒ නිසා පස්වෙනි එක නිර්මාණය. පස්වෙනි එක නිර්මාණය. ඔන්න දැන් අපි අලුත් දේ නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ ඉදිරිපත් කරපු අලුත් දේ හදාගත්ත අලුත් දේ අපි ඉදිරිපත් කරන්න. එක්කෝ පන්තියට, එක්කෝ සමාජයට, එක්කෝ නැත්නම් ලෝකෙටම අන්තර්ජාලයේම අහලා මේක දැන් ඉදිරිපත් කරන්න. අර නාට්‍යයක් වාගේ හරි ගස්සලා අවසාන වේදිකාවට ඉදිරිපත් කරනවා වගේ ඔබ හදපු නිර්මාණය ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ඔබ ඉදිරිපත් කරන සමාජ ඔබේ පන්ති බාර ගුරුතුමියට වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ ඉස්කෝලේට වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ සමාජයට වෙන්න පුළුවන්. නැත්නම් ඔබ
බ්ලොග් එකක් මගින් විද්‍යුත් මාධ්‍ය මගින් ලෝකෙටම මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා ඊළඟ අදියර තමයි ඉදිරිපත් කිරීම. දැන් තමන් අද පුතේ ඉදිරිපත් කරනවා. දැන් ඉදිරිපත් කරනකොට අන්න ඒක බලන අයට ඔඩියන්ස් එකට මේක බලලා යම් ඇගීමක් කරන්න පුළුවන්. පන්තිය නම් පන්ති භාර ගුරුවරයාට, යාළුවෙකුට නම් යාළුවෙකුට, විභාගෙ නම් විභාග ශාලා විභාග ප්‍රතිවරුන්ට රටටම ඉදිරිපත් කරනවා නම් ඕනම ප්‍රේක්ෂකයෙකුට මේකට ඉදිරිපත් කරන්න පුළුවන් තාක්ෂේරුවක්. දැන් Tamanට ඉදිරිපත් කිරීම පිළිබඳ තාක්ෂේරුවක් ගන්න පුළුවන්. ඒ නිසා ඊළඟ අධ්‍යයනය තමයි තාක්ෂේරුව. තාක්ෂේරුව Taman කරපු කාර්ය ගැන තාක්ෂේරුවක් ගන්න. මෙන්න මේ විදිහට අපි කරන ඕනම වැඩක් අපි උදේ නැගිටලා රෑ නිදා ගන්නකම් අනන්ත වූ වැඩසටහන් කරන වැඩ. අන්නේ වැඩ පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, වෘත්තීය ජීවිතේ වෙන්න පුළුවන්, ඉදිරි ජීවිතේ වෙන්න පුළුවන්. ඒ වැඩ හැම එකක්ම පටන් ගන්න ගැටලුවකින් නිසා ගැටලුව අඳුන ගන්න, තොරතුරු ගවේෂණය කරන්න, තොරතුරු තෝරගන්න, තොරතුරු සංවිධානය කරගන්න, ඒකෙන් මේ අලුතේ නිර්මාණය කරන්න. ඊට පස්සේ නිර්මාණය කරපු දේ ඉදිරිපත් කරන්න, ඉදිරිපත් කළ තාක්ෂේරුවක් කරන්න. ඒ නිසා ඕනම වැඩක් කරනකොට ඒ සඳහා යා යුතු පියවර 7ක් තියෙනවා. ඔබේ පෞද්ගලික ජීවිතේ වැඩක් වෙන්න පුළුවන්. ඉදිරියුම් ජීවිතේ වැඩක් වෙන්න පුළුවන්. වෘත්ති ජීවිතේ වැඩක් වෙන්න පුළුවන්. ඔබ මොන ක්‍රියාව කළත් ඒක ගැඹුරින් බලන්න ඒ තුල තියෙන මෙන්න අධ්‍යයන 7. ඔබ මේ අධ්‍යයන 7 ඉතාම ක්‍රමානුකූලව ගමන් කරොත් ඔබ විශිෂ්ට පුද්ගලයෙක් වෙනවා. ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක වෙනවා. ඔබේ පුද්ගලික ජීවිතය සාර්ථක වෙනවා. ඔබේ ඉදිරියුම් ජීවිතය සාර්ථක වෙනවා. ඒක තමයි මේ කියන්නේ සවිබල කරන 8. එතකොට මේ විදිහට ඔබ ඔබේ කාර්යය විධිමත් කළොත් ඔබට ඊළඟ අවස්ථාව මේ ලබාගත් දැනුම මගින් ඔබට ඊළඟ අවස්ථාවට මේක ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒ නිසා මේක ඊළඟ අවස්ථාව තමයි 8 9 අවස්ථාවකට යොදාගන්න. 9 අවස්ථාවකට යොදාගන්න. ඒ කියන්නේ නැවතත් මුලින්දලා පටන් ගන්න. ඔන්න ඕක තමයි සවිබල කරන 8 ආදර්ශය කියලා කියන්නේ. සවිබල කරන 8 ආදර්ශය කියන්නේ මේ පියවර 8ක් තියෙන නිසා. සවිබල කරන වෙනවා කියන්නේ ඔබ මේක කරනකොට බලගතු වෙනවා. ඔබට විශාල බලගතුභාවයක් ලැබෙනවා. ඒකෝට සවිබල කරන 8 ආදර්ශය පටන් ගන්න මෙතනින් 1 ගැටලුව අඳුන ගන්නවා, 2 තොරතුරු ගවේෂණය කරනවා, 3 තොරතුරු තෝර ගන්නවා, 4 තොරතුරු සංවිධානය කරනවා, 5 අන්න ඒ අලුත් දේ නිර්මාණය කරනවා. අන්න ඊට පස්සේ මේක ඉදිරිපත් කරනවා. ඒකලා තාක්ෂේරුවක් ගන්න. ඒ නිසා ඔබ කරන ඕනම වැඩක් ඔබේ පෞද්ගලික ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ, ඉදිරි ජීවිතයේ ඔබ නොදැන හිටියට ඒක තුල තියෙන මේ කාර්යය ඔබ දන්නේ නැහැ සමහරට මේක ඇතුළේ තියෙන මේක කියලා. මේක ඇතුළේ තියෙන මේ කාර්යය ඔබ උදේසිට රැ වෙනකම්ම කරන සියලුම කාර්යයන් වල ඔබේ පෞද්ගලික ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ, ඉදිරි ජීවිතයේ බැලුවොත් ඒවා ඇතුළේ තියෙන මේක ඔබ ඔබේ එදිනදා ජීවිතයේ, පෞද්ගලික ජීවිතයේ, ඉදිරි ජීවිතයේ කාර්ය කරන් බලන්න. ඔබ මෙන්න මේ අධ්‍යයන 7 අනුව ඒ කාර්ය කරා නම් ඔබ විශිෂ්ට පුද්ගලයෙක්. ඔබ ඒ කාර්යය තාම ගුණාත්මකයි. ඒ නිසා සවිබල කරන 8 ආදර්ශය කියන්නේ මෙන්න මේ පියවර 8 ඔස්සේ ක්‍රමානුකූලව ගමන් කරනවා. 8 වෙනි පියවර කියන්නේ මේකට හැකියාව, මේකට විභාග්‍යතාව, මේකට නිපුණතා අලුත් අවස්ථාවක යොදා දෙනවා. ඔබ අලුත් වෙලා දෙනවා. ඒ නිසා අපිට හෙට මේ කාර්යය ඊට වඩා අලුත් විදිහට කරන්න පුළුවන්. ඒක තමයි අපි සවිබල කරනවා කියලා කියන්නේ. ඒ නිසා තොරතුරු සාක්ෂරතා ආදර්ශයක් අවශ්‍ය වෙනවා මේ කාර්යයට. ඒක තමයි න්‍යායාත්මක පසුබිම කියලා අපි කිව්වේ. අන්න ඒකට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික පසුබිම තමයි තොරතුරු සාක්ෂරතා ආදර්ශය. මේ ලෝකෙ බොහෝ රටවල් විවිධ තොරතුරු සාක්ෂරතා ආදර්ශ පාවිච්චි කරනවා. උදාහරණ ඇමරිකාවේ පාවිච්චි කරන්නේ Big 6 කියන තොරතුරු ආදර්ශය. ඔබ ඕස්ට්‍රේලියාව ගියොත්, නිව්සීලන්තෙ ගියොත් ඔබට බලා ගන්න පුළුවන් කියවුවොත් ඒ පළාත් වල තියෙන ඒ රටවල් වල ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ NSW ආකෘතිය. මේ වගේ විවිධ ආකෘති රසක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාව ඇතුළු සාක් කලාපේ රටවල්, ඒ වගේම ගිනිකොන් දිග ආසියාව රටවල්, සිංගප්පූරුව,
ඒ වගේ රටවල් කාම්බෝජිය වියට්නාමයේ සඳහා මේ තෝරගෙන තියෙන්නේ සවි බලකරණ යට ආදර්ශය. මේකේ අයිතිය තියෙන්නේ මේකේ පේටන්ට් බලපත්‍රයේ තියෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යායතනයේ. එතකොට අපි මේ ආදර්ශය අධ්‍යාපන අමාත්‍යාංශයට 2005 යනුලා දීලා තියෙනවා. ඒගොල්ලෝ ප්‍රතිපත්තියක් විදිහට පිළිඅරන් තියෙනවා. මේ ආදර්ශය පාවිච්චි කරලා පාසල් පුස්තකාල එකට එකතු වෙලා ඉගෙනුම් ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ 2005 ඉඳලා ලංකාව පුරා පාසල්වල මෙන්න මේ ආකෘතිය කියන්නේ ගුරුවරු, විද්‍යාල්පතිවරු, විෂය අධ්‍යක්ෂකවරු ආදී මේ ශාස්ත්‍රීය සියලුම පිරිස් දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා පාසල් පද්ධතියේ පුස්තකාල ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කොහොමද ගුණාත්මක සම්බන්ධනයක් ඇති කරන්නේ කියන එකට අවශ්‍ය වෙන ප්‍රායෝගික ආදර්ශය තමයි සවි බලකරණය ආදර්ශය. ඒ නිසා තොරතුරු සාක්ෂරතාවට ඔබ ළඟා වෙන්න නම් ඔබ තොරතුරු සාක්ෂරතා ආදර්ශයක් පාවිච්චි කරන්න. එතකොට ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන තොරතුරු සාක්ෂරතා ආදර්ශය තමයි සවි බලකරණය ආදර්ශය. මේ ආදර්ශයේ පියවර කීයක් තියෙනවද? 8 කියන අර්ථයෙන්මයි 8 තියෙන්නේ. පළවෙනි පියවර ගැටළු අඳුන ගැනීම, දෙවෙනි පියවර තොරතුරු ගවේෂණය, තුන්වෙනි පියවර තොරතුරු තෝර ගැනීම, හතරවෙනි පියවර තොරතුරු සංවිධානය, පස්වෙනි පියවර නිර්මාණය, හයවෙනි පියවර ඉදිරිපත් කිරීම, හත්වෙනි පියවර තාක්ෂණය. නිසා ඔබ උදේ නැගිටලා රැය බුදිය ගන්නකම් විවිධ වැඩසටහන් කරනවා කියන්නේ ඒවා පුද්ගලික ජීවිතය වෙන්න පුළුවන්. වෘත්තීය ජීවිතය වෙන්න පුළුවන්. ඉගෙනුම් ජීවිතය වෙන්න පුළුවන්. ඒ ඕනම කාර්යයක් තුළ මෙන්න මේ අධ්‍යයන 7ට අනුව ඔබ ඒ කාර්යය කළොත් ඔබ විශිෂ්ට පුද්ගලෙක්, ඔබ ගුණාත්මක පුද්ගලෙක්, ඔබ සවි බලකරණයට ලක් වෙනවා. ඒ නිසා සවි බලකරණ 8 ආදර්ශයේ පියවර 8යි. ඒ පියවර 8 තමයි අපි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා පුද්ගලයෙකුට තොරතුරු සාක්ෂරතාවට ළඟා වෙන්න ඕන නම් ඒ අය කළ යුත්තේ කුමක්ද? ඒ අය මෙන්න මේ සවි බලකරණ 8 ආදර්ශයට අනුව තමන්ගේ පුද්ගලික ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ, ඉගෙනුම් ජීවිතයේ කටයුතු සකස් කරගන්න. එහෙම වුණොත් ඔවුන් තොරතුරු සාක්ෂරතාව සහිත පුද්ගලයන් බවට පත් වෙනවා. ලෝකයාට බලාපොරොත්තු වෙන ප්‍රධාන පරමාර්ථය මේක. අධ්‍යාපනයේ පරමාර්ථයද කියලා සැලකන්නේ තොරතුරු සාක්ෂරතාව සහිත ශිෂ්‍යයෙක් බිහි කිරීම. ඒ නිසා තොරතුරු සාක්ෂරතාව සහිත ශිෂ්‍යයෙක් බිහි කරන්න නම් මෙන්න මේ තොරතුරු සාක්ෂරතා ආදර්ශයට අනුව තමන්ගේ ඉගෙනුම් කටයුතු සිදු කරොත් ඔහු තොරතුරු සාක්ෂරතා සහිත ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් අපිට පේනවාද අපි ඔන්න පාඩමේ අවසානයේදී අපි කියනවා කලින් වීඩියෝ එකේ අපි කළේ තොරතුරු සාක්ෂරතාවය යටතේ හැඳින්වීම, තොරතුරු ඉගෙනුම සහ ඉගෙනුමේ ගමන් මාර්ගය. මේ වීඩියෝ එකකින් අපි කතා කරේ එතන ඉඳලා. එතන ඉගෙනුමේ ගමන් මාර්ගය කියලා කිව්වේ න්‍යායාත්මක පසුබිම. මේක ඇතුළේ වෙන විෂය සම්බන්ධතාව. හැබැයි මේකට ප්‍රායෝගික පසුබිමක් ඕන වෙනවා. ඒ ප්‍රායෝගික පසුබිම හදන්නේ තොරතුරු සාක්ෂරතා ආදර්ශ වල. ලෝකෙ බොහෝ රටවල් විවිධ තොරතුරු සාක්ෂරතා ආදර්ශ පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන්නේ සවි බලකරණයේ 8 තොරතුරු සාක්ෂරතා ආදර්ශය. එය පියවර 8කින් සමන්විතයි. ගැටළු අඳුන ගැනීම, තොරතුරු ගවේෂණය, තොරතුරු තෝර ගැනීම, තොරතුරු සංවිධානය, නිර්මාණය, අලුත් දේ නිර්මාණය සහ ඉදිරිපත් කිරීම තාක්ෂණය. ඒ නිසා අපේ ජීවිත තුනේ ශිෂ්‍යයන්ට නම් ජීවිත දෙකයි. මේ ජීවිත තුනේ හෝ දෙකේ එන සියලුම දේවල් අපි මෙන්න මේ පිළිවෙලට කටයුතු කළොත් අපි විශිෂ්ට පුද්ගලයන් වෙනවා. ඒ අනුව අපිට ඊළඟ අවස්ථාවට මේ ගත්ත අත්දැකීම් අනුව, මේ ගත්ත නිපුණතාව අනුව අපේ ඊළඟ කාර්යය අපිට ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඒක තමයි අපි නව අවස්ථාවේ දාගෙන ඉන්නේ. ඒ නිසා තොරතුරු සාක්ෂරතාව වෙනා ඔබ තොරතුරු සාක්ෂරතා ආදර්ශයකට අනුව කටයුතු කරන්න ඕනේ. දැන් ඔබට පේනවාද මේ දෙකේ සම්බන්ධය? මෙන්න තොරතුරු සාක්ෂරතාවට අදාළ න්‍යායාත්මක පසුබිම. මෙන්න ප්‍රායෝගික පසුබිම. මෙන්න ප්‍රායෝගික පසුබිම. ප්‍රායෝගික පසුබිම. ප්‍රායෝගික පසුබිම. එතකොට අපි
එකේ ඉඳලා 4 දක්වා කතා කරේ න්‍යායාත්මක පසුබිම. 5 6 කියලා කතා කරන්නේ ප්‍රායෝගික පසුබිම. න්‍යායාත්මක පසුබිම කියන්නේ අවසාන වශයෙන් මේ ඉගෙනීමේ ගමන් මාර්ගය. ප්‍රායෝගික පසුබිම කියලා කියන්නේ සවිබාල කරන අට ආදර්ශය. දැන් පන්ති කාමරේ ඉගෙනීම් ක්‍රියාවලිය ගත්තොත් පාසල්වල අපි ඒකට සුවිශේෂ කළොත් මේ කාර්ය ඔබ පුස්තකාල සහායක කාර්ය මණ්ඩලයේ ඔන්න ගුරුවරු ඉගෙනීමේදී මේ ඉගෙනුමේ පාරට අනුව කටයුතු කරනවා. ගුරුවරු මේ පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒකට ගුරුවරුන්ට ඉගෙනීම පිළිබඳ ඉතාම හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ තමයි මේ ඉගෙනුමේ පාර පිළිබඳ න්‍යායාත්මක අවබෝධය. හැබැයි ඒගොල්ලන්ට මේ න්‍යායාත්මක අවබෝධය තිබුණා කියලා ඉගෙනුම සාර්ථක කරගන්න පුළුවන් වෙයි. බෑ. මේ න්‍යායාත්මක පසුබිම මේ අතනම් මේ කාතින් අපිට ගැහුවට සත්‍යයක් නැහැ. සත්‍යයක් ඇහෙන්නේ නැහැ. ගුරුවරු මේ න්‍යායාත්මක පසුබිම තාම හොඳින් දන්නවා. මේ ඉගෙනුමේ පාරේ තාම හොඳින් දන්නවා. ඒගොල්ලෝ මේ පන්ති කාමරේ මේ ඉගෙනුම් ක්‍රියාවලිය කරනවා. හැබැයි සැබෑ ඉගෙනුමට ළමයි ළඟා වෙන්නේ නැත්තේ මෙන්න මේ න්‍යායාත්මක පසුබිමට මෙන්න මේ ප්‍රායෝගික පසුබිම සම්බන්ධ නොවි. මේ ප්‍රායෝගික පසුබිම සම්බන්ධ නොවි. මෙන්න මේ ප්‍රායෝගික පසුබිම. එනිසා මේ තියෙන න්‍යායාත්මක පසුබිම ඔන්න මේ අතෙන් අපුඩියක් ගැහුවට සත්‍යයක් නැහැ. හැබැයි මෙන්න ප්‍රායෝගික පසුබිම ඒ තමයි සවිබාල කරන්නේ අට. ඉස්කෝලේදී මේ තමයි ගුරුවරයා න්‍යායාත්මක පසුබිම. මේ ප්‍රායෝගික පසුබිම කියන්නේ කවුද? අන්න පුස්තකාල බාර ගුරුවරයා, තොරතුරු බාර ගුරුවරයා, අන්තර්ජාලය බාර ගුරුවරයා, පරිගණක බාර ගුරුවරයා. ඒ නිසා ඔන්න පාසල් පද්ධතිය ගත්තොත් ගුරුවරු මේ සවිබාල කරන මේ ඉගෙනුමේ පාර පිළිබඳ ඉතාම ප්‍රතුල අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ වෘත්තීය පාඨමාලාව කරලා මේ පාඨමාලාවවලදී මේවා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා න්‍යායාත්මක පසුබිම. ඒගොල්ලෝ ගන්නන්න යනවා. ඔන්න ඒගොල්ලෝ අපුඩි ගන්න සද්ද නැහැ. හැබැයි ඔබට තේරෙනවාද මේ සඳහා ප්‍රායෝගික පසුබිමක් ඕන. ඇයි මේ තොරතුරුනේ තියෙන්නේ? ඉගෙන ගැනීම කියන්නේ. එහෙමනම් මේ ප්‍රායෝගික පසුබිම තියෙන තොරතුරු පාදක කරගෙන. තොරතුරු පිළිබඳ ඉස්කෝලේ ප්‍රවීණ කට්ටිය කවුද? තොරතුරු පිළිබඳ ප්‍රවීණ වෙන්නේ පුස්තකාලේ ඉන්න ගුරුවරයා, ශ්‍රව්‍ය දෘශ්‍ය බාර ගුරුවරයා, ඊළඟට පරිගණක විද්‍යාගාරයේ බාර ගුරුවරයා. ඒගොල්ලෝ තොරතුරු වලින් ප්‍රවීණයි. ඒගොල්ලෝ තමයි මෙන්න මේ අත ප්‍රායෝගික පාර. එතකොට ගුරුවරු මේ පැත්තෙන් ප්‍රවීණයි. ඒක අසන්තයක් නෙවෙයි. ගුරුවරු ඔයගොල්ලන්ගේ වෘත්තීය කාර්යභාරයේදී මේ ඉගෙනීමේ පාර පිළිබඳ ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ අනුව ගන්නවා. හැබැයි මෙන්න සද්ද නැහැ. ඒගොල්ලන් ඉගෙනීම බහුතරයක් වෙලාවට මෙතනින් නතර වෙනවා. මෙතනින් එහාට යන්න නම් තොරතුරු පිළිබඳ විශේෂඥ ගුරුවරුන්ගේ සහාය අවශ්‍ය වෙනවා. තොරතුරු පිළිබඳ විශේෂඥ ගුරුවරු තමයි පුස්තකාලේ ඉන්න ගුරුවරයා, ශ්‍රව්‍ය දෘශ්‍ය බාර ගුරුවරයා, අන්තර්ජාල ගුරුවරයා. මෙන්න එයා. එහෙමනම් මේ දෙක එකට එකතු වුණොත් තමයි සැබෑ ඉගෙනුම තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ අපුඩි ගැව්වට සද්දයක් නැහැ. තව අතක් තියෙනවා තොරතුරු පැත්ත. මේ තමයි ඉගෙනුමේ පාර. මේ තමයි ඉගෙනුමේ පාර න්‍යායාත්මක පසුබිම. මේ පාරෙන් අපුඩි ගැව්වට සද්ද නැහැ. හැබැයි තව පාරක් තියෙනවා තොරතුරු පැත්තෙන් සවිබල කරන්නේ අට ආදර්ශය. එහෙමනම් මේ දෙක එකතු වෙලා ගන්න අපුඩිය තමයි සැබෑ ඉගෙනුම. ඒ නිසා අපිට පේනවාද ගුරුවරු මේ පැත්තෙන් හරි. පුස්තකාල බාර ගුරුවරයා, තොරතුරු බාර ගුරුවරයා මේ පැත්තෙන් හරි. එහෙනම් ඉස්කෝලේ ඉගෙනුම යථාර්ථයක් වෙන්න, ඉගෙනුම නියම ඉගෙනුම් බවට පත් වෙන්න නම් මේ දෙන්න එකට එකතු වෙ යුතුයි. එතන තමයි අධ්‍යාපනයේ සැබෑ අර්ථය තියෙන්නේ. එතකොට අපිට තේරෙනවද මේ අදහස? ඒ නිසා මෙන්න න්‍යායාත්මක පාර. මේ පාරේ ගියාට සද්දයක් නෑ මේ. මෙහි තියෙන ප්‍රායෝගික පාරක්. ඒ තමයි තොරතුරු බාර ගුරුවරුන්ගේ පැත්ත. එහෙමනම් සැබෑ අධ්‍යාපනය කියන්නේ ලෝකයේ දියුණු රටවල් අධ්‍යාපනයේ දියුණු රටවල් වල
මෙන්න මේ පාරක් දෙක එකට එකතු කරන්නේ. එතන තමයි සැබෑ ඉගෙන. ඒ තමයි තොරතුරු සාක්ෂරතාව. සාපට මේ පාඩම පැහැදිලි වෙන්න ඉතාම හොඳට පැහැදිලි වෙන්න. ඒ නිසා තොරතුරු සාක්ෂරතාව කියලා කියන්නේ මේ ඉගෙනුම පිළිබඳ න්‍යායාත්මක පාරක්, තොරතුරු පිළිබඳ ප්‍රායෝගික පාරක් එකට එකතු කරලා යන ගමන් මාර්ගය. අන්න ඒ ගමන් මාර්ගයේ යම් කිසි රටක අධ්‍යාපනය ඉස්සරහට ගියොත් ඒ රටට විශිෂ්ට අධ්‍යාපනයක් ලැබෙනවා. ඉතින් අපේ රටේ ඔබ කල්පනා කරන්නේ කොහොමද කියලා? ඒ අනුව විශිෂ්ට අධ්‍යාපනයක් අපේ ශිෂ්‍ය පරම්පරාවට ලබා දෙන්න නම් අපි මොකද කළ යුත්තේ? අපි කළ යුත්තේ මෙන්න මේ න්‍යායාත්මක පාරත් සමගම මේ ප්‍රායෝගික පාර ඒකාබද්ධ කිරීම. එතන තමයි රටක සැබෑ අධ්‍යාපනය තියෙන්නේ. ඒකට කියන සමස්ත නම තමයි තොරතුරු සාක්ෂරතාව. නිසා ළමයි ඔන්න කොහොමයි මේ පාඩම අවසාන වෙන්නේ. පැහැදිලිද බලන්න? ඒ නිසා ඔන්න මම පාඩම සමස්ත පාඩම සාරාංශ කරන්න කැමතියි. දැන් ඔන්ලයින් පාඩම කොටස් දෙකක් විදිහට කළා. සමස්ත පාඩම සාරාංශ කළොත් අපේ පැය 30ක් ඉගෙනගෙන ඇද්දි තොරතුරු සාක්ෂරතාව. එතකොට මම මේ තොරතුරු සාක්ෂරතාව කියන පාඩම උපමාතුකා 6ක් යටතේ උගන්වනවා කියලා සාකච්ඡා කළා. පළවෙනි එක මොකද්ද? හැඳින්වීම. දෙවෙනි එක තොරතුරු. තුන්වෙනි එක ඉගෙනුම. හතරවෙනි ඉගෙනුමේ ගමන් මාර්ගය. මේ ටික ඔක්කොම න්‍යායාත්මක කොටස. පහ තොරතුරු සාක්ෂරතා ආදර්ශ. 6 සවිබල කරන 8. ඒක ප්‍රායෝගික පැත්ත. ඔන්න හැඳින්වීම. මේකේ වචන දෙකක් තියෙනවා. සාක්ෂරතාව සහ තොරතුරු. සාක්ෂරතාව කියන්නේ නාම පදය, තොරතුරු කියලා කියන්නේ නාම විශේෂය. යන තොරතුරු සාක්ෂරතාව කියන්නේ සරල අදහස තොරතුරු හැසිරීමේ හැකියාව. වාහනයක් පැදවීමේ හැකියාව. වාහනයක් පැදවීමේ හැකියාව. තොරතුරු හැසිරවීමේ හැකියාව. වාහනයක් හැසිරවීමේ හැකියාව. ඒ වගේ තොරතුරු සාක්ෂරතාව කියන්නේ තොරතුරු හැසිරවීමේ හැකියාව. දැන් තොරතුරු කියන්නේ මොකක්ද එහෙනම්? තොරතුරු කියන්නේ අපි වටා ඇති සියලු දේ. අපි කියන්නේ මේ මම ඔබ නෙවෙයි. ජගත් ජනතාව. බිලියන 7.2ක් ලෝක ජනතාව ඉන්නවා. මේ ලෝක ජනතාව වට කරලා තියෙන සියලුම දේ තොරතුරු. ඒ අනුව මොකද්ද ලෝකයේ තියෙන විශේෂම අදහස? මානව වර්ගය තොරතුරු සාගරයේ ගිලිපපුනවා. අපි මුහුදේ මාළුවා ඔබ දැනගෙන ඕනද හිටියට අපි මුහුදේ මාළුවාගේ ගිල්ලා ඉන්නවා. ඉපදලා මැරෙනකම්. මේ සාගරයට තොරතුරු වෙන්න පංච මහා ගංගා මොනවාද? හරියට ගංගාවක ප්‍රධාන එකක් තමයි පොත්පත් වලින් තොරතුරු ගමන් කරන්නේ. දෙවෙනි එක තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලින් තොරතුරු අරගෙන එන්නේ. තුන්වෙනි එක අන්තර්ජාලයෙන් තොරතුරු ගේනවා. හතරවෙනි එක පරිසරයෙන් තොරතුරු ගේනවා. පස්වෙනි එක ඔබ වැනි සම්පත් පුද්ගලයන්ගෙන් තොරතුරු ගේනවා. ඉතින් මෙහෙම මේ පහෙන් තොරතුරු අරගෙන එමින් නිරන්තරයෙන් මේ තොරතුරු සාගරේ පළල් වෙවි යනවා. ඔබ මම කැමති වුණා අකමැති වුණා කිසි කෙනෙකුට මේ පළල් වෙන තොරතුරු සාගරේ නවත්තන්න බෑ. ඒ නිසා මානව වර්ගය නිරන්තර පළල් වෙන තොරතුරු සාගරයේ ගිල්ලා ඉන්නවා. ඒක තමයි මානව වර්ගය අද මුළු පාන ප්‍රබලම අභියෝගය. එතකොට ඔන්න දැන් අපිට එනවා ඉගෙනුම. ඉගෙනුම ගන්නකොට පුද්ගලයෙකුගේ ජීවිත තුනක් තියෙනවා. වැඩිහිටි පුද්ගලයෙකු. පුද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය, ඉගෙනුම් ජීවිතය. 3P's කියලා කියන්නේ. ඉස්කෝලේ ළමයෙකුට වෘත්තීය ජීවිතයක් නැහැ. ඒගොල්ලන් 2P's. ඉගෙනුම කියලා කියන්නේ මේ සාගරේ අපි ඉන්නේ. ඔබ දැන හෝ නොදැනෝ මේ සාගරේ ඉන්නේ. මේ සාගරේ තොරතුරු ටිකක් අරගෙන ඒක අලුත් දෙයක් බවට පත් කරන්න. ඒකට කියන්නේ ඉගෙනුම කියලා. ඒ නිසා ඉගෙනුම කියන්නේ තොරතුරු දැනුම් බවට පත් කිරීම. එහෙනම් ඒ සඳහා තියෙන පාර මොකක්ද? ඒකට පාරක් තියෙනවා. මෙන්න ඒක තමයි අපි ඊළඟ මාතෘකාව ඉගෙනුමේ ගමන් මාර්ගය. ඉගෙනුමේ ගමන් මාර්ගය පියවර 6යි. හරියටම ඉනිමඟක නගිනවා වගේ. ප්‍රායෝගිකව ගත්තොත් ශ්‍රීපාදේ නගලා මහමලුව වදිනවා වගේ තමයි. මෙන්න පළවෙනි එක remembering මතක තබා ගැනීම. දෙවෙනි එක understanding අවබෝධය. තුන්වෙනි එක භාවිතය. මේ පඩිපෙළවල් තුන විතරක් නැගලා නතර වුණොත් මේ පඩිපෙළවල් තුන විතරක් ඉනිමගේ නැගලා නතර වුණොත් තව උඩ නගින්න තියෙනවා. ඔබ මතු පිට ඉගෙන ගත්තා වෙයි.
ඔබේ ඉගෙනුම කොහොම බාලයි. හැබැයි එතනින් නොනැවති ඔබ මේ පඩිපෙළේ ඉදිරියටම ගමන් කරමින් ඇනලයිස් විශ්ලේෂණය ඒ වගේම ඉවලුවේෂන් ඇගීම සහ පඩිපෙළේ මුදුනේම තියෙන නිර්මාණය කියන පඩිපෙළට ඇවිල්ලා ඔබට පොඩි ඔසවන්න පුළුවන්. එතකොට ඔබ අලුත් දැනුමක් අදලා තියෙනවා. එහෙම වුණොත් ඔබ ගැඹුරු ඉගෙනුමට ළඟා වුණා වෙනවා. ඔබ තමයි ගුණාත්මක පුද්ගලයා. ඒ නිසා ඉගෙනුම දෙකයි මත පිට ඉගෙනුම සහ ගැඹුරු ඉගෙනුම. ඉගෙනුම කියන්නේ තොරතුරු දැනුම් බවට පෙරලීම සඳහා පියවර 6කින් යුත් පඩිපෙළක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මේකේ ප්‍රායෝගික පැත්ත. මාසල් පද්ධතිය ගත්තොත් ගුරුවරු මේ පිළිබඳ ඉතාම ඉහළින් අවබෝධයක් ගන්න තියෙනවා මේ ප්‍රායෝගික පැත්ත. පන්ති කාමරේ ගැනීමේදී. ඉතින් ඒක මම මේ පඩිපෙළක් විදිහට අඳලා තියෙනවා. මෙන්න කොඩිය. මේ කොඩිය තමයි ගන්න ඕනේ. මෙන්න ආරම්භයේ විතර ගුරුවරයා ඉන්නවා. උසට කොඩියට ඉන්නවා S කියලා ස්ටුඩන්ට්ස්. ඔන්න ගුරුවරයා ඉන්නවා, ශිෂ්‍යයා ඉන්නවා. දැන් මේ ශිෂ්‍යයා තමයි පඩිපෙළේ නැගලා මේ කොඩිය ගන්න ඕනේ. ගුරුවරයා ඒකට උදව් කරන්න ඕනේ. හරි. දැන් මේ කාර්ය සඳහා ප්‍රායෝගික පාරක් තියෙනවා. ප්‍රායෝගික පාර. මේ පාර අපි හඳුන්වන්නේ තොරතුරු සාක්ෂරතා ආදර්ශ 5. ඒක ප්‍රායෝගික පාරක්. ලෝකේ බොහෝ රටවල් මේ විවිධ තොරතුරු සාක්ෂරතා ආදර්ශ පාවිච්චි කරනවා. ඇමරිකාවේ පාවිච්චි කරන්නේ Big 6 හයිසෙන්බර්ග්. ඕස්ට්‍රේලියාව, නිව්සීලන්තය වගේ රටවල් පාවිච්චි කරන්නේ NSW ආකෘතිය. ඒ වගේ ආකෘති රැසක් ලෝකෙ විවිධ රටවල් තියෙනවා. හැබැයි 2005 වර්ෂයේ යුනෙස්කෝ එකේ ආධාර ඇතුව අන්තර්ජාල පුස්තකාල සංගම් සංවිධානයට එකතු වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාලාපෘතු ආයතනයේ අලුත් ආදර්ශයක් සාකලාපී රටවල් වලට ගිනිකොළ දිග ආසියාවේ රටවල් වලට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ආදර්ශය හඳුන්වන්නේ සවිබලකරණයේ 8 ආදර්ශය. මේ ආදර්ශය අපි 2005 ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාලය තොරතුරු විද්‍යායතනයයි මේක හරිගස්සලා තියෙන්නේ. මේකේ පේටන්ට් බලපත්‍රය තියෙන අපිට. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දවැතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 2005 මේ පිළිබඳ ඉදිරිපත් කළා. ඒගොල්ලෝ මේක ප්‍රතිපත්තියක් විදිහට පිළිගත්තා. ඒ අනුව එදා ඉඳලා මේ සවිබලකරණ 8 ආදර්ශය පාවිච්චි කරමින් පාසල් පුස්තකාලය ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් ඉගෙනුම ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි දීප ව්‍යාප්ත වැඩසටහන් කළා තියෙනවා. ඉස්කෝලවල පුස්තකාල සහාය කාර්ය මණ්ඩල වලට, ගුරුවරුන්ට, ගුරු පුස්තකාලයාධිපතිවරුන්ට, විදුහල්පතිවරුන්ට, ගුරු උපදේශකවරුන්ට, විෂය අධ්‍යක්ෂකවරුන්ට අපි දිවයින පුරා ජාතික පුස්තකාල අතුරුතු විද්‍යායතනයේ මේ සවිබලකරණ 8 ආදර්ශය පාවිච්චි කරලා පුස්තකාලය කේන්ද්‍ර කරගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය කරන්නේ කොහොමද කියලා අපි විවිධ වැඩසටහන් කළා තියෙනවා. අපි මේ සඳහා දේශන පවත්වලා තියෙනවා, සම්මන්ත්‍රණ පවත්වලා තියෙනවා, කියවීම් කඳවුරු පවත්වලා තියෙනවා, විවිධ වැඩසටහන් මේ සඳහා කළා තියෙනවා. ඒ අනුව මේ සඳහා තියෙන ප්‍රායෝගික පාර තමයි සවිබලකරණ 8. ඒක පියවර 8යි. 9 විදිහට තියෙන එකයි. පළවෙනි පියවර ගැටළු අඳුන ගැනීම, 2 තොරතුරු ගවේෂණය, 3 තොරතුරු තෝර ගැනීම, 4 තොරතුරු සංවිධානය, 5 නිර්මාණය, අලුත් දේ, 6 ඒක ඉදිරිපත් කිරීම, 7 තාක්ෂණය. ඒ නිසා ඔබ යම් වැඩක් කරනකොට මේ පෞද්ගලික වැඩක් වෙන්න පුළුවන්, වෘත්තීය වැඩක් වෙන්න පුළුවන්, ඉගෙනුම් වැඩක් මේ 6-7ට අනුව යනවා නම් ඔබ විශිෂ්ට පුද්ගලයෙක් වෙනවා. ඒ අනුව ඔබ ගත්ත නිපුණතාව, ඔබ ගත්ත දක්ෂතාව, ඔබේ විභාග්‍යතාව ඔබට පුළුවන් අලුත් අවස්ථාවක් දෙවදන්න. ඒකල අලුත් චක්‍රයක් පටන් ගන්න පුළුවන්. ඒ අනුව සවිබලකරණ 8 ආදර්ශයේ පියවර 8කින් යුක්තයි. මේ තමයි පාර. ඒ නිසා ඉගෙන ගන්න නම් එක පැත්තක තියෙනවා න්‍යායාත්මක පාර. හැබැයි තව පැත්තක තියෙනවා ප්‍රායෝගික පාර. මේ න්‍යායාත්මක පාර විතරක් ගිහිල්ලා ඉගෙනුම යථාර්ථයක් වෙන්නේ නැහැ. මේ එකාතින් අපුඩි ගැව්වට සද්දයක් නැහැ. මේක යථාර්ථයක් වෙන්නේ මෙන්න මේ ප්‍රායෝගික පාරකට එකතු වෙනවා. ඒ නිසා මේ දෙක එකට එකතු වෙලා ගන්න අපුඩිය තමයි සැබෑ ඉගෙනුම. අන්න ඒක තමයි අපි තොරතුරු සාක්ෂරතාවෙන් කතා කරන්නේ. එහෙනම් හැම දිනකටම බොහොමත්ම ස්තුතියි.